समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदा ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ පෙරවතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට ඒ තුළින් උපදවා ගන්න කුසල ශක්තිය තම තමන්ගේ අරමුණු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා ඒ තමයි දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ සේවය කළ සුනිලා නානායක්කර මහත්මියටත් එතුමියගේ මිතුරියන් වූ විශ්‍රාමික ගුරු මහත්මියන් වන මංගලිකා ගුණතිලක චන්ද්‍රා ජයවර්ධන චන්ද්‍රා පියසේන රෝහිණී ජයසූරිය මාලිනී චන්ද්‍රසේන ඉන්ද්‍රා පද්මසේන රෝහිණී ජයතිලක රූපා විජේසිංහ ලතිකා නදුරන කමලා රණවීර සහ චන්ද්‍රා රත්නායක යන මහත්මීන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මෙම උතුම් ධර්ම දේශනාව නිවනින් සැනසෙන්නට හේතු පාරමිතාවක් වේවා ගෞරවනීය ධර්ම දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් සැලසේවා ප්‍රාර්ථනා කරනවා ඒ පින්බර දායකත්වය ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ අංක 106 වෛද්‍ය පාර දෙහිවල පදිංචි සුනිලා නානායක්කර මහත්මියගේ දූ දරුවන් විසින් මාතෘකාවක් කෙවලා තියෙනවා මහානාම සූත්‍රය අසුරින් සෝතාපට්ටි අංග ගැන පැහැදිලි කිරීමක් හා ගියන් වශයෙන් ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වන ප්‍රතිපත්ති මොනවාද යන්න පිළිබඳ ධර්ම දේශනාවක් මහානාම සූත්‍රය ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ සරකාණි වග්ගයේ පළවෙනි සූත්‍රය හැටියට මේ සූත්‍රය බුදුරජාන් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. ඒ දේශනා කළේ මහා නාම ශාක්‍ය වංශයේ පුච්චලය මූලික කරගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවර අනිග්‍රෝධාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ඥාති කෙනෙක් තමයි මහා නාම කියන්නේ. මේ මහා නාම නිරන්තරයෙන් විහාරස්ථාන ඇසුරු කරනවා ස්වාමින් වහන්සේලා ඇසුරු කරනවා ස්වාමින් වහන්සේලාත් එක්ක ධර්මය සාකච්ඡා කරනවා තමන් නොදන්න කරුණු ගිහිල්ලා අහගන්නවා ඒ ධර්මය නිරන්තරයෙන් ශ්‍රවණය කරන කෙනෙක් තමයි මහානාම ශාක්‍ය. මෙයා එදත් ඒ ස්වාමින් වහන්සේලා සන්දේ භාගී ඇසුරු කරලා ඒ ධර්මයේ පිළිබඳව කතා බහ කරලා තමන් නොදන්න කරුණු දැනගෙන ඒ බණ අහලා යන ගමන් මෙයාට යම් අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඒ යන අතරේ නොසන්සුන් අලි පාරේ යනවා. එයාලගේ කිසිම සංසුන් කමක් නැහැ. එයාලා නොසන්සුන්. ඒ වගේම ඒ සංසුන් නැති අස්සය සංසුන් නැති හරක් ඒ පාරේ යනවා. ඒතර මේ මහානාම ශාක්‍ය භික්ෂුන් වහන්සේලා සුරු කරලා ඒ ධර්මයේ පිළිබඳව අහලා සාකච්ඡා කරලා මේ හොඳ සංසුන් මනසකින් ගෙදර යන්නේ. ඒතර මේ සංසුන් මනසකින් නිවස බලා යන පුච්චලයට අර මගදී හම්බෙන්නේ මහා
විපරීත ධර්මයන්. සිත විකල් කරන ධර්මයන්. ඒ වගේම නොසන්සුන් වූ පුච්චලයෝ මගදී මුණ ගැහෙනවා. විවිධ ආකාරයේ සිතුවිලි වලින් යුක්ත මහපාරේ කෑකෝ ගහන, ශබ්ද නගන, නටන, සින්දු කියන, දඟලන යাদি වශයෙන් විකාර කරන ඒ පුච්චලයන් මහමගදී හම්බ වෙනවා. ඒ මනුස්සයා කල්පනා කරනවා මම මේ සවස් වරුවම බුදුරජාණන් වහන්සේ හෝ එක්ක භික්ෂුන් වහන්සේලා මම මුණ ගැහිලා මේ ධර්මයේ පිළිබඳව මම සාකච්ඡා කරලා ධර්මයේ පිළිබඳව කතා බහ කරලා ඒ බණ හොඳට අහලා මම හැන්දෑ වෙනකොට මගේ හිත මනස බොහොම සංසුන්. නමුත් මේ පාරට බහැලා ගෙදර යන මේ පුංචි වෙලාවට එහෙම නැත්නම් පුංචි කාලයට මගේ සිත නොසන්සුන් වෙනවා. ඇයි ඒ නොසන්සුන් වෙන්නේ? අර නොසන්සුන් අලි නොසන්සුන් අස්සයෝ ඒගොල්ලෝ පාරේ යනවා. ඒ කාලේ එහෙම තමයි තිබ්බේ. ඒ වගේම හරක් නොසන්සුන් හරක්. ඒ වගේම නොසන්සුන් වූ පුච්චලියෝ ඒ තරුණ පිරිස් කෑකෝ ගහනවා, විසුළු කරනවා, දඟලනවා, සින්දු කියනවා, නටනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වැනි පාරේ යනවා. විවිධ ආකාරයේ විකාර ස්වභාවයන්ගෙන් යුක්තයි මහමග. දැන් මේවා දකින මේ මහානාම ශාක්‍යයට එයාගේ මනස විපරීත වෙනවා. සිත විකල් වෙනවා. එයා කල්පනා කරනවා අනේ මේ වගේ වෙලාවට මගේ මරණය සිද්ධ වුණොත් මං කොහේ උපදීද? දැන් මෙයා ඕන කෙනෙකුට කල්පනා වෙනවා. තම තමන්ටත් තියෙනවා ගෙවල් වලනේ. කොච්චර බණ ඇහුවත් ධර්මයේ පිළිබඳව හොඳට සිත පිහිටවාගෙන හිටියත් ඔය ගිහි ජීවිතයේ තියෙන යම් ගැටීම් යම් ප්‍රශ්න ඒ විවිධ අයගේ අරන් එන පැමිණිලි දරුවන්ගේ මුණුපුරු මිනිබිරියන්ගේ සහෝදරයන්ගේ ඥාතීන්ගේ වනතා සල්වැසියන්ගේ ඒ විකාර ස්වභාවයන් නිසා මනස නොසන්සුන් වෙනවා නේ. තොර එදා මහානාම ශාක්‍යයටත් ඔය දේ තමයි සිද්ධ වෙන්නේ. කල්පනා කරන මේක බුදුරජාණන් වහන්සේ අහගන්න ඕනේ. එහෙම නැත්නම් මං හදිස්සියේ මෙච්චර මං හිත හදනවා, හිත හදාගන්න උත්සාහ කරනවා, ස්වාමින් වහන්සේලා ඇසුරු කරලා ඒ බණ අහලා ඒ ධර්මයේ සාකච්ඡා කරලා මං හිත සංසුන් කරගෙන මේ ගෙදර යන්න මගට බැස්සාම අනේ මගේ හිතට මොකද වෙන්නේ? මේ නොසන්සුන් භාවය නැවත ඇති වෙනවා. නිකන්වත් මේ වෙලාවට පරලොව ගියොත් මං කොහේ උපදීද? මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ. අහන්න ඕනේ කියලා පහුවදා ආවා බුදුරජාණන් වහන්සේ. ඇවිල්ලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හැමදාම සන්ධ්‍යාවරුවේ මම මේ විදිහට ඔබ වහන්සේ හෝ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මම ඇසුරු කරනවා. ඒ ඇසුරු කරලා මම එයාලත් එක්ක මම නොදන්න දේවල් මම එයාලගෙන් අහගන්නවා. ධර්මයේ පිළිබඳව කතා කරනවා, සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්න මම විසඳ ගන්නවා. ඒ අනුව ඒ සඳ වෙනකොට මගේ හිත හරි සංසුන්. ඒ සංසුන් මනසින් මම විහාරයෙන් එළියට ගියාට ගෙදර යන්න මේ මගදී මෙන්න මේ වගේ විකාර දේවල් මට මුණ ගැහෙනවානේ. ඒ කිසිම සංසුන් කමක් නැති ඒ සත්ත්ව කොට්ටාස, ඒ අලි, ඇත්තු, ඒ වගේම අස්සයෝ, ඒ වගේම හරක්, ඒ වගේම ඒ කිසිම සංසුන් කමක් සංවර බවක් නැති මිනිස්සුયો එයාලා කරන විකාර මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වැනි යනවා. පාරේ දඟලනවා, කෑ ගහනවා, විසුළු කරනවා. තරුණ පිරිස් සින්දු කියනවා, නටනවා මහා පාරේ. ඉතින් මේවා දකිනකොට මේ මගේ සිත ආයේ මේ නොසන්සුන් වෙනවා. දැන් ඒ වෙලාවට මගේ මරණය එහෙම සිද්ධ වුණොත් මේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මං කොහේ උපදීද කියලා මට සැකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ තන්දි තමයි මේ සූත්‍රය දිගෑරියේ. සූත්‍රය දේශනා කරේ මහානාම එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. තමන්ගේ මනස හරියටම හදාගත්තොත්, සකස් කරගත්තොත්, නිවැරදිව පිළියෙල කරගත්තොත් එයාට මරණය කොතන වුණත් ප්‍රශ්නයක් නැහැ. එයාට මරණය කොතන වුණත් ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී බුදුරජාන් වහන්සේ දේශනා කරන මහානාම යම් කිසි කෙනෙක් මෙන්න මේ ධර්මතා පහ නිවැරදිව පුහුණු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. ඒක භාවිත කරන්න ඕනේ. ඒක බහුල ලෙස කරන්න ඕනේ.
ତර මෙන්න මේ ධර්මතා පහ ඒ විදිහට පුරුදු කරලා පුහුණු කරලා බහුල ලෙස බොහෝ ලෙස කරලා තියාගත්තොත් එයාට එයාගේ ඒ අනුව සංසුන් වෙච්ච මනස මොන වගේ දර්ශන හෝ මොන වගේ ශබ්ද මොන වගේ දේවල් ඒ පංච ඉන්ද්‍රයන්ගෙන් ගන්න ආරම්මන තුල එයාගේ සිත වික්ෂිප්ත වෙන්නේ නැහැ. එයාගේ සිත නොසන්සුන් වෙන්නේ නැහැ. මොනවාද කරුණු පහ? සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, පඤ්ඤා. මහානාම මෙන්න මේ කරුණු පහ යම් කිසි කෙනෙක් හැබැයි බහුල ලෙස කරන්න ඕනේ. පුරුදු බහුල කියන්නේ බොහෝ ලෙස පුරුදු කරන්න ඕනේ. ඒතර පුරුදු කරපුවාම ඕනම කෙනෙක්ගේ නොසන්සුන් මනසක් සංසුන් වෙනවා. මේ ධර්මතා පහ ඇතුල් වුණ සිතට නියත වශයෙන්ම එයා සංසුන් පුච්චරයක් වෙනවා. සාන්ත පුච්චරයක් වෙනවා. තන්පත් පුච්චරයක් වෙනවා. එයා කලබල වෙන්නේ. එයා දඟලන්නේ. එයාට ඕනම තැනක ඕනම පිරිසක් ඉදිරියේ ඒ සමාජයක් මැද්දේ ගමක් මැද නගරයක් මැද එයාගේ සිත සංසුන් භාවයෙන් එයාට පවත්වන්න පුළුවන්. නොසන්සුන් වෙන්නේ නැති ආකාරයට එයාගේ සිත පවත්වන්න පුළුවන්. එහෙනම් අපිත් මේ ධර්මය අවබෝධ කරගන්නවා නම් අපේ සිත සංසුන් වෙන්න ඕනේ. සංසුන් වෙච්ච සිතටයි මේ ධර්මය අවබෝධ වෙන්නේ. වික්ෂිප්ත වෙච්ච සිතට නෙමෙයි. දඟලන සිතට නෙමෙයි. ඒ විවිධ අරමුණු ඔස්සේ දුවන සිතට බෑ. ඒ සිත සංසුන් කරන්න බෑ. එහෙනම් ධර්මය තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරගෙන ධර්මය වටහාගෙන ඉන්ද්‍රිය සංවරයත් එක්ක මනස සංසුන් වෙන්න ඕනේ. ඒතර ඉන්ද්‍රිය සංවරය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත. ඒතර ඒ ඉන්ද්‍රියන් නෙමෙයි සංවර වෙන්න ඕනේ. ඒ ඉන්ද්‍රියන් මූලික වෙලා සිත ක්‍රියාත්මක වෙන. ඒ සිතේ ස්වභාවයයි සංසුන් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරන මහානාම සද්ධාව බහුල ලෙස කරන්න, පුරුදු කරන්න, බොහෝ ලෙස කරන්න. දැන් මොකද්ද මේ සද්ධාව කියන්නේ? සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තථාගතයන් වහන්සේගේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි සිතේ ඇතිවන ප්‍රසාදය පැහැදීම. තර සිතේ පැහැදීමක් ඇති කරන්න නම් ධර්මය දකින්න ඕනේ, සංඝයා ඇසුරු කරන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් මෙනෙහි කරලා ඒ පිළිබඳව මන අවබෝධයක් ඇති වෙන්න ඕනේ. එතකොට තමයි සද්ධාව ඇති වෙන්නේ, නැත්නම් සද්ධාව ඇති වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරේ ප්‍රසාදයක්, පැහැදීමක් ඇති වෙන්න නම් තථාගතයන් වහන්සේ කියන්නේ කවුද? තථාගතයන් වහන්සේ මොකද්ද කියන්නේ? තථාගතයන් වහන්සේ ළඟ තියෙන්නේ මොන වගේ දේවල්ද කියන කරුණු අපි නුවණින් විමසන්න ඕනේ. එතකොට තමයි පැහැදීමක් ඇති වෙන්නේ. ඒකට උදාහරණයක් කිව්වොත් අපි යම් කිසි කෙනෙක් අඳුර ගන්නවා නම් එයාව කාලයක් ළඟින් ඇසුරු කරන්න ඕනේ. කාලයක් ළඟින් ඇසුරු කරපුවාම ඒ පුච්චලයාගේ ගතිගුණ, ඒ පුච්චලයාගේ ස්වභාවය, ඒ පුච්චලයාගේ සිතුවිලි අපිට යම් ආකාරයකින් අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුච්චලයක් දැක්ක පළියෙන් අපිට මේ පුච්චලයා හොඳයිද නරකයිද, මේ පුච්චලයාගේ අභ්‍යන්තරය කොහොමද, මෙයාගේ සිතුවිලි සිත් තුළ මොන වගේ අදහස්ද තියෙන්නේ කියලා අපිට කියන්න බෑ. පරිචිත්ත විඥානන ඥානෙ නෑ. නිසා අපිට එහෙම කියන්න බෑ. එහෙනම් අපි මේ පුච්චලයව ළඟින් ඇසුරු කරනවා කාලයක්. ඒතර ආව ආශ්‍රය කරනවා, කතා බහ කරනවා, ළඟින් ඇසුරු කරනවා, ඒත් එක්ක ගමන් බිමන් යනවා. ඒතර ආදී කටයුතු කරනකොට මේ පුච්චලයා පිළිබඳව අපිට යම් ආකාරයක පැහැදීමක් හෝ නොපැහැදීමක් ඇති වෙනවා. එයාගේ ගතිගුණ හා ඒ ගුණයන් හා ඥානයන් පිළිබඳ. එයා මොන වගේ බුද්ධිමත් කෙනෙක්ද? මොන වගේ ඥානවන්ත කෙනෙක්ද? එයා ළඟ තියෙන්නේ මොන වගේ ගුණ ධර්මද? මොන වගේ සිතුවිලිද එයාගාව තියෙන්නේ? කියලා අපිට තේරුම් ගන්න, අවබෝධ කරගන්න නම් අපි මේ පුච්චලයව ළඟින් ඇසුරු කරන්න ඕනේ. නැත්තම් හොයාගන්න බෑ. අන්න ඒ වගේ තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ ළඟ මොනවද තියෙන්නේ? ඒවා වටිනවද? තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්න හොඳයිද?
ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරු කරන එක හොඳයිද කියන එක අපි නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසන්න ඕනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ගුණය. ඒතකොට අපි දන්නවා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඒ ප්‍රකාශිත ගුණ 9ක් තියෙනවා. නව අරහදී බුදු ගුණ. ඒතර අපි ඒවේ අර්ථය, ඒවේ තේරුම අපි තේරුම් ගන්න ඕනේ. අවබෝධ කරගන්න. එයියට අරහන් කියන්නේ. බුදුරජාන් වහන්සේ බුදු කෙනෙකුට තමයි අරහන් කියලා කියන්නේ. ඒතර සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒතර විචාචරණ සම්පන්න කියලා කියනවා. සුගත කියලා කියනවා. ලෝක විදූ කියලා කියනවා. අනුත්තර පුරිස ධම්ම සාරති කියනවා. සත්තා දේව මනුස්සානං කියනවා. බුද්ධ කියනවා. භගවා කියනවා. ඒතර මෙන්න මේ ආදි වශයෙන් නව ආකාරයකට ඒ ගුණයන් පැහැදිලි කරනවා. යාගව තිබ්බා කියන එක. එන අරහන් කියන්නේ ඇයි? මොකක්ද අරහන් කියන්නේ? ඒ වචනේ අර්ථය, ඒක තේරුම මොකක්ද? අරහන් කියන්නේ නික්ලේශී කියන එක. එයාගේ සිත අපිරිසිදු කරන, සිත කිලිටි කරන, සිත දූෂ්‍ය කරන සිතුවිලි නැහැ. එතකොට අපි බලන්න ඕනේ අපේ සිතත් එක්ක ගලපලා. අන්න එතකොට එයා කෙරේ පහදින්නේ. ඒතර අපේ සිත අරගෙන බලන්න ඕනේ අපේ සිත තුළ රාගය තියෙනවා. බුදුරජාණන් වහන්සේ සිත තුළ රාගය නැහැ. ඒ විත රාගයෙන් නිසානේ අරහන් කියලා කියන්නේ. විත දෝෂ නිසානේ අරහන් කියලා කියන්නේ. විත මෝහ නිසානේ අරහන් කියලා කියන්නේ. ତොර දික්ටි නැහනේ. මානෙ නැහනේ. විචිකිච්ඡා නැහනේ. ඒ කිසිම දෙයක් තථාගතයන් වහන්සේගේ සිත තුළ නැහනේ. ඊර්ෂ්‍යාවල් නැහැ, ක්‍රෝධ නැහැ, වෛර නැහැ, තණ්හාව නැහැ, මාන්නය නැහැ, ගුණමකුකම් නැහැ, කපටිකම්, බොරු වංචා ඒවා කිසි දෙයක් නැහැ. දැන් එහෙමනම් අපි බලන්න ඕනේ සමාජයේ පුච්චලයන් ළඟ ඒවා තියෙනවා නම් ඒ පුච්චලය සමාජයේ යහපත් අය හැටියට පිළිගන්නේ නැහැ. ගුණමකුකම, කපටිකම, බොරුව, වංචාව, ප්‍රෝඩාව, ද්වේෂය, තරහව, අධික රාගය මේ ආදී දේවල් ඒ අනුවණන් එයාගේ ජීවිතය පවත්වන්නේ ඒ පුච්චලය සමාජයේ උසස් පුච්චලය හැටියට පිළිගන්නේ නැහැ. කවුරුත් පිළිගන්නේ. එහෙනම් ඒවෙන් තොර පුච්චලය සමාජයේ ශ්‍රේෂ්ඨ පුච්චලය උසස් පුච්චලය හැටියට පිළිගන්නවා. ඒක තමයි ඇත්ත. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරේ අපි පහදින්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ කෙරේ රාගයක් නැහැ. එයාගේ සිත තුළ. යට රාග නැහැ. රාග කියන්නේ ඇලෙන සිත. තථාගතයන් වහන්සේගේ සිත කොතනකවත් ඇලෙන ස්වභාවයක් නැහැ. නොඇලෙන ස්වභාවයක්. ඒ කියන්නේ තෘෂ්ණාව ශේ කළා කියන්නේ. 108 ආකාර තෘෂ්ණාවේ කොතනකවත් බුදුරජාන් වහන්සේගේ සිත ඇලෙන්නේ නැහැ. 108 ආකාර තෘෂ්ණාව සහ මුලින්ම අවසන් කළා තියෙනවා. සමුදය අවසන් කළා තියෙනවා. එහෙනම් ඇලෙන සිතක් තථාගතයන් වහන්සේට නැහැ. අපට අපට ඇලෙන සිතක් තියෙනවා. අපි ඇලෙනවානේ. කොහාටද ඇලෙන්නේ? අපි ඇලෙනවා වස්තුන් වලට. දේපල වලට ඇලෙනවා, ඉඩකඩම් වලට ඇලෙනවා, යාන වාහන වලට ඇලෙනවා, මිල මුදල් වලට ඇලෙනවා, රන් රිදී මුතු මැණික් වලට ඇලෙනවා. අඹ දරුවන්ට තමයි ඔක්කොටම වැඩි ඇලීම තියෙන්නේ. ඇලෙනවා. දැන් තථාගතයන් වහන්සේ එහෙනම් ඒ සිත පාරිශුද්ධ සිතක්ද? පිරිසිදු සිතක්ද? අපේ සිත දූෂ්‍ය වූ සිතක්ද? කිලිටි වූ සිතක්ද? සංසන්දනය කළ බලන්න. ඒක තමයි ඒ තථාගතයන් වහන්සේ කෙරේ පැහැදීමක් ඇති කරගන්න අපි බුද්ධියෙන් කරන මෙහෙයුම. නුවණින් කරන මෙහෙයුම. නුවණින් ඒ මෙහෙයුම කරලා අපේ සිතත් එක්ක සම්බන්ධ කරලා තථාගතයන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් එක්ක සම්බන්ධ කරලා බලන්න ඕනේ. එතකොටයි පහදින්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි වගේම දෙතිස් කුණප කොට්ටාස වලින් යුක්ත බඹයක් පමණ උස ලේයට මස් නහර වලින් හැදිච්ච ශරීරයක් ඇති පුච්චලෙක්. විශේෂ කාය බලයක් හා විශේෂ ඥානයක් තියෙනවා. ඒක ලෝකේ බුදුවරයෙකුට හැරෙන්න තවත් කාටවත් පිළිහිටන්නේ නැති ධර්මතාවයක්. චද්දන්ත ඇත්තු 10 දෙනෙක්ගේ කාය බලයක් තියෙනවා. කායේ ශරීරයේ බලයක්. ඒක අසීමිත, ඒක තමයි බුද්ධ බලය කියලා කියන්නේ. ඒ වගේම කෝටි 10000ක් සක්වලවල් මේ දොරකොඩ හිටගත්තාම මිදුල වගේ පේනවා. දොරකොඩට ගිහිල්ලා හිටගත්තාම මිදුල හොඳට පේනවා.
ඒ වගේ පේනවා කෝටි 10000ක් සක්වලවල් බුද්ධ ඥාණයට. එහෙනම් අපි ඒකටයි පහදින්නේ. එහෙනම් ඒ පුච්චලේ මොනතරම් ශ්‍රේෂ්ඨ පුච්චලේද උතුම් පුච්චලේද වැන්දිය යුතු වැඳිම් පිදුම් කල යුතු ඒවට සුදුසු පුජ්‍යලේද? තමන්ගේ සිතෙන් තමයි විමසන්න ඕනේ. එතකොටයි පහදින්නේ. ତර බුදුරජාණන් වහන්සේ කෙරේ එන විතරාගි කොහෙවත් යාගේ සිත ඇලිලා නැහැ. කිසිම දැනක ඇලිලා නැහැ යාගේ සිත. ඥාති තමන්ගේ ඥාති කියලා, තමන්ගේ සහෝදරයෝ කියලා, තමන්ගේ දරුවා කියලා, භාර්යාව කියලා. බුදුරජාණන් වහන්සේගේ සිත ඇලිලා තිබ්බද කොහොත්? ඉඩකඩම් වලට ඇල්ලලා තිබ්බද? යාන වාහන වලට ඇල්ලලා තිබ්බද? රාන් රිදී මුතු මැණික් වලට ඇලිලා තිබ්බද? මනේ. එහෙනම් ඒ සිත පාරිශුද්ධ සිතක්ද? පිරිසිදු සිතක්ද? තමන්ගේ සිතින් විමසන්න. කල්පනා කරලා බලන්න නුවණින් බලන්න. එහෙනම් ඒ පුච්චලේ ශ්‍රේෂ්ඨ පුච්චලේ. එහෙනම් යා යමක් ප්‍රකාශ කරනවා නම් යා ප්‍රකාශ කරන්න ඕනේ ඊටාත්ම නිවැරදි දෙයක්. එයාට යම්කිසි බලාපොරොත්තුවක් ඇතුව දේශනා කරන්න කෙනෙක් නෙමෙයිනේ. ඒ රාගය නැහෙනේ. කිසිම එයාට එතකොට ඉඩ කඩම් ගන්න, ගෙවල් දොරවල් හදන්න, යාන වාහන ගන්න, එහෙම නැත්නම් අඹදරුවෝ පෝෂණය කරන්න, එහෙම කිසිම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තිබ්බ කෙනෙක් නෙමෙයිනේ. එහෙනම් එතකොට එයා දේශනා කරන ධර්මයක් එහෙනම් නිවැරදි වෙන්න ඕනේ, යහපත් වෙන්න ඕනේ. දැන් මේ ලෝකේ ඕනම කෙනෙක් ඕනම දෙයක් ප්‍රකාශ කරනවා නම් එයා යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. යම් අපේක්ෂාවක් තියෙනවා. ඒ වර්තමානයේ දේවල් අපි දන්නවා පරිත්‍යාග කරලත් ඒගොල්ලෝ සුගතියක් බලාපොරොත්තු වෙනවා. දානයක් දීලත් යම් දෙයක් පරිත්‍යාග කළත් මේක මට සුගති ප්‍රතිසන්දි ගන්න හේතු වේවා කියලා හිතනවා සමහර අය. වර්තමාන භවයෙන් ඊගා භවයට යහපත් භවයකට භවයක් ප්‍රාර්ථනා කරගෙන කුසල් දහම් සිද්ධ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේම නෑ. එහෙම නෑ නේද බුදුරජාණන් වහන්සේ? නෑ. කවදාවත් එහෙම නෑ. එහෙනම් තථාගතයන් වහන්සේගේ සිත මොනතරම් පාරිශුද්ධද? ඒතර අපේ සිතත් එක්ක තමයි සම්බන්ධ කරලා බලන්න. එහෙනම් අපේ සිත මේ සෑම තැනකම ඇලෙනවා. ඒවා නොලැබෙන තැන අපි ගැටෙනවා. අපේ සිත. දැන් බුදුරජාණන් වහන්සේ නොලැබුණා කියලා ගැටුණාද? නැහැ. කිසි කෙනෙක් එක්ක අමනාප වුණාද? තරහ වුණාද? රණ්ඩු සරුවල් වුණාද? ගහ බැනගත්තද? මොනතරම් එදිරිවාදිකම් කරාද? තථාගතයන් වහන්සේට ගල් පෙරළුවා. එතකොට අර ඇතාට රාපෝල එව්වා. ඒතර අර චින්චි මානවිකාව දාලා නිന്ദා පහස කළා. මොනතරම් දේවල් කරාද? ඒතර බුදුරජාණන් වහන්සේ සැලුණාද? නැහැ. ඒතර එහෙනම් ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨ සිතක්ද? ඒතර ඒ කිසිම කෙනෙක් එක්ක ගැටුණාද? තමන්ගේ මස්සිනා දේවදත්ත මේ තරම් අරියාදු කරද්දිත් බුදුරජාණන් වහන්සේගේ සිත තුළ තිබුණේ මහා කරුණාවක්, මහා අනුකම්පාවක් නෙමෙයි. අපට පුළුවන් ද එහෙම එකක් ඇති කරගන්න? අන්න ඒ ගුණයන් හා ඥානයන් මෙනෙහි කරන්න ඕනේ ඒ පුච්චලය පිළිබඳව. එතකොට තමයි පහදින්නේ. ඒ තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම. ඒතර එහෙනම් මොනම හේතුවක් නිසාවත් බුදුරජාණන් වහන්සේට තරහ ගියේ නැහැ නේ. අවුරුදු 45ක් බුද්ධත්වයට පත්වෙච්ච දවසේ ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වාම කිසිම කෙනෙක් එක්ක අමනාපයෙන් තරහෙන් ද්වේෂයෙන් වචනයක් කතා කරපු බවක් ධර්මයේ සඳහන් වෙනවද? නැහැ. අපිට යම් කිසි කෙනෙක් එක වචනයයි කියන්න ඕනේ. එයාත් එක්ක රණ්ඩු නැද්ද? බැන්නොත් බයිනවා. නැද්ද? ගැව්වොත් ගහනවා. තර බුදුරජාණන් වහන්සේ එහෙමද? නැහැ. ඉවසීමේ උපරමය තිබ්බද බුදුරජාණන් වහන්සේට? අපිට නැහැ. අන්න තමන්ගේ සිතත් එක්ක සම්බන්ධ කරලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ සිත. ඒතකොට තමයි පහදින්නේ. තමනතරම් ශ්‍රේෂ්ඨ පුච්චරේ. ඒතර බුදුරජාණන් වහන්සේට තරම් මානය පෙන්නනවා නම් එදා තවත් කවුරුත් හිටියේ නැහැ. ඇයි? ලෝකයේ අතිශය ශ්‍රේෂ්ඨ පුච්චරය. මානය පෙන්නනවා නම් බුදුරජාණන් වහන්සේ තරම් කෙනෙක් කවුරුවත් හිටියද? නැහැ. ඕන තරම් මානය පෙන්වන්න තිබුණා. එයි අර 이르දි ප්‍රාතිහාර්යයන් පාලා මාන්‍ය පෙන්වන්න තිබ්බයි. මම මේ වගේ කෙනෙක් කියලා.
නෑ අන් අයගේ මානෙ බිඳින්න ඒක කළා. ආසට නැගිලා ශරීරය දෙකට බෙදලා මේ පැත්තෙන් තනිකර මහා ජල කඳක් මේ පැත්තෙන් ගිනි කඳක් නිකුත් කරා. කාටද ලෝකේ කරන්න පුළුවන්? එක හැකින් ගිනි ජාලාවක් නිකුත් කරනවා අනිත් හැම මහා ජල කඳක් නිකුත් කරනවා. ආසට නැගලා. කාටද කරන්න පුළුවන්? ඉතින් මානෙ පෙන්වන්න තිබුණ නෝන තරහ. නෑ ඒකලේ මානෙ බිඳින්න අන්න අයගේ. මොකද බුදුරජාණන් වහන්සේ ලාභාලයි ඊට වැඩි ඒගොල්ලන් වයසින් වැඩි යාගේ ඥාති අරෙමි. ඒ ඥාතියන්ගේ මානෙ බිඳින්න මං කොයි වගේ කෙනෙක්ද කියන එක පෙන්වන්නයි ඒක කලේ මානෙන් නෙමෙයි. එක නාසයෙන් ගිනි ජාලාවක් නිකුත් කරනවා. අනිත් පැත්තෙන් මහ ජල කඳක් නිකුත් කරනවා. එක කනකින් ගිනි ජාලාවක් නිකුත් කරනවා. අනිත් කනෙන් මහ ජල කඳක් නිකුත් කරනවා. අහසට නැගලා. මිනිස්සු බය වුණා ලෝකේ ගිනි ගනී කියලා. බය වුණා ලෝකේ යට වෙයි කියලා. ඒකලේ ඇයිලගේ මානෙ බිඳින්න. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ මානෙ පෙන්වන්නේ නෙමෙයි. අපේ ඇයිට පොඩ්ඩයිනේ තියෙන්න ඕනේ මානෙ පෙන්වන්නේ. පොඩ්ඩක් උගත්තා නම් ඒකත් පෙන්වන මානයක් වශයෙන්. වස්තු තියනවාද ඒකත් පෙන්වන මානයක් වශයෙන්. රත්තරන් බඩු ටිකක් තියනවා නම් ඒකත් පේන්නම ඔක්කොම ඇඟේ කරේ හැමතැනම පැලඳගෙන යනවා ඒකත් මානෙ පෙන්වන්නේ. නැත් ඒ තමයි පෘථග්ජන ස්වභාවය. එතකොට තමන් බලන්න ඕනේ තමන්ගේ සිතත් එක්ක සම්බන්ධ කරලා බුදුරජාණන් වහන්සේගේ සිත මොන වගේ සිතක්ද? එහෙනම් ඒ අනුවයි අපි පහදින්නේ. ශ්‍රේෂ්ඨ පුච්චලේ. ඒ වගේම තථාගතයන් වහන්සේට දික්ටි නැහැ. සියලු දික්ටි වලින් බැහැරයි. 62ක් දික්ටි. ඒ සියලු දික්ටි වලින් තථාගතයන් වහන්සේගේ සිත බැහැර කරගෙන තිබුණා. ତොර ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, මාන්නය නැහැ, ඊර්ෂ්‍යාවක් තිබ්බද බුදුරජාණන් වහන්සේ? කිසි කෙනෙක් පිළිබඳව ඊර්ෂ්‍යාවක් තිබ්බද? තමන් බුද්ධ කියලා යම් කිසි කෙනෙකුට ප්‍රකාශ කළෙත් නැහැ හරියාකාරව. තමන් බුද්ධ කියලා. එවැනි අවස්ථාවක් උදා වුණොත් විතරයි බුද්ධ කියලා ප්‍රකාශ කළේ. තකන් කිව්වෙත් නැහැ. කියන්න තිබ්බනේ. අනේ තැනක මම තමයි බුද්ධ මම තමයි ලෝකේ ශ්‍රේෂ්ඨ මම තමයි ලෝකෙට අග්‍ර කොහොමද කිව්වද? නෑ. මැටි වලන් හදන කුඹල් ගේ නිදාගත්තා. දෙපට සිවුර හතරට නමලා හිසට තියාගෙන තනිපට සිවුර එලාගෙන නිදාගත්තේ. ඒ අර රම්‍ය සුරම්‍ය සුබ කියලා සුවිසල් මන්දිර තුනක් තිබ්බනේ. නැතුවද? නෑ. ඒ තමයි පෙන්වෙන්නේ නිහතමානී බව. අතහැරීම ක්‍රියාවෙන් පෙන්වනවා. ඒතර තමන්ගේ එකම පුතු රාහුලට දේවදත්තට තිබුණ කරුණාවමයි ඒ දරුවට තිබ්බේ. දේවදත්තට යම් කරුණාවක් තිබ්බද ඒ කරුණාවම තමයි එකම පුතු රාහුලටත්. කිසිම වෙනසක් නැහැ සිතේ. ඒ වගේම සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මසේනාධිපති පිරිනිවන් පාන්න අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේගේ හිත තුළ ශෝකයක් ඇති වුණාද? නෑ. කාලය දැනගන්න කිව්වා. සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි. සාරිපුත්ත කාලය දැනගන්න. ඒ කියන්නේ කාලය හරිනම් පිරිනිවන් පාන්න කිව්ව එච්චරයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ හිත තුළ ශෝකයක් ඇති වුණාද? ඇඬුවද? කනගාටු වුණාද? දුක් වුණාද? නෑ. මොහොතකටවත් සිත සැලුණාද? ඒත් නෑ. එහෙනම් ඒ සිත මොනතරම් ශ්‍රේෂ්ඨද? අපි ළඟම චුට්ටක් කරේ අසුරු කර කෙනෙක් මරුණත් අඬනවා. ගෙදර කෙනෙක් මරුණා හොඳටම අඬනවා. හැපි අඬනවා. તો බුදුරජාණන් වහන්සේ තමන්ගේ එකම පුතු රාහුලත් ඊට කලින් පිරිනවම් පෑ. ඇඬුවද? මහා ප්‍රජාපති ගෞතමිය තමන්ගේ සුළු මාව අවුරුදු 7 මහා මායා දේවිය කලුරිය කළානේ. එතකොට පුංචි අම්මනේ හැදුවේ. එතකොට පිරිනවන් පාන්න අවසර ඉල්ලුවා. කාලේ හරිනම් දැනගන්න කිව්වා. වෙන මොකුත් කිව්වේ නෑ. එහෙනම් ඒ සිත මොනතර ශ්‍රේෂ්ඨද? ඒ හින්දා තමයි අරහන් කියන්නේ. අන්න ඒ නිසා අරහන් කියන්නේ. එහෙනම් ඒ ගුණයයි අපි සිතට ගන්න ඕනේ. තමන්ගේ සිතත් එක්ක සම්බන්ධ කරලා එහෙනම් මේ වගේ ශ්‍රේෂ්ඨ උතුම් පුච්චරේ තවත් ආයේද ලෝකේ. ඒ බුදුවරයෙක් විතරයි. සම්මා සම්බුද්දයි. සම්මා සම්බුද්දයි කියන්නේ සියල්ල දන්නවා. සියල්ල දන්නවා. සියල්ල දකින්නවා. ඒ මොකද්ද? සියල්ල කියන්නේ ලෝකයේ අසයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගන්ධ සුවඳයි, දිවයි රසයයි, ශරීරයයි පහසයි, සිතයි අරමුණුයි.
ඔය 12ට තමයි ලෝකය කියන්නේ. ඔය 12 තමයි සියල්ල කියන්නේ. ඔය 12න් එකක්වත් ඊට වැඩිය පණවන්න බෑ ලෝකේ මෙන්න මේක තවත් එකක් තියෙනවා කියලා. පෙන්වන්න බෑ ලෝකේ. සියල්ල අහපු වෙලාවේ බුදුරජාන් වහන්සේ ඔය 12 තමයි දුන්නේ. මානෙනි මේ සියල්ලයි. මීට වඩා එකක්වත් ලෝකේ පෙන්වනවා නම් ඒක කාටවත් ඒක විශේෂ වෙන්නේ නැහැ. ඒක අවිශේෂ ධර්මයක්. බලන්න හොඳට. ඇස බාහිර රූප. තර විශ්වයේ තියෙන ඕනම රූපයක් ඇහෙන් ගත්ත හැකි. කන බාහිර ශබ්ද. විශ්වයේ තියෙන ඕනම ශබ්දයක් කනෙන් ගන්න පුළුවන්. විශ්වයේ තියෙන ඕනම ගඳ සුවඳක් නාසයෙන් ගත්ත හැකි. මේ විශ්වයේ තියෙන ඕනම රසයක් දිවෙන් ගත්ත හැකි. මේ විශ්වයේ තියෙන ඕනම පහසක් ශරීරයෙන් ගත්ත හැකි. සීත උෂ්ණ. මේ විශ්වයේ තියෙන ඕනම දෙයක් මනසෙන් අරමුණු කරන්න පුළුවන්. වෙන මොනවද ලෝකේ තියෙන්නේ? එකයි සම්මා සම්බුද්ධයි කියන්නේ. සියල්ල දන්නවා, සියල්ල දකිනවා. අපි සියල්ල දන්නවද? නෑ. සියල්ල දකින්නවද? නෑ. හරියටම ඇහැ ගැන දන්නෙත් නෑ. ඇහැ කොහොමද හැදුනේ? ඇහැ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇහැ කොහොමද පවතින්නේ? ඇහැ කොහොමද නැති වෙන්නේ කියලා තාම හරියට දන්නේ. ඇහැ කොහොමද හටගන්නේ? ඇහැ කියන්නේ සම්මුති වචනයක්. ඇහැ නෑ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. හටගත්තේ පෙර කර්මයෙන්. වර්තමානයේ ඒ කර්මයෙන් හැදුවේ ඇහැක් නෙමෙයි. කර්මයට ඇස් හදන්න බෑ. කර්මය ප්‍රත්‍ය වෙන්නේ සතර මහා ධාතුන්ට. කර්මය කියන්නේ සිතුවිල්ලක් විතරයි. චේතනා අම්බික්කවේ කම්මං වදාමි. කර්මය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතොර ඒ සිතුවිල්ලට පුළුවන් මේ රූපයන්ගේ වෙනසක් ඇති කරන්න. සතර මහා ධාතුන්ගේ වෙනසක් ඇති කරන්නයි සිතුවිල්ලට පුළුවන්. එතකොට අපිට හැක් හදලාද තියෙන්නේ? අපේ පෙර භවයේ ගත්ත සිතුවිලි වල අණුව සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්ද හැදුවේ. රූපයක විකෘතියක් හෝ ප්‍රකෘතියක් කරන්න පුළුවන් සිතුවිල්ලට. සිතුවිල්ලට කිව්වා කර්මය කියලා. ඇහැ හැදුවේ සතර මහා ධාතුන්ගෙන්. එහෙනම් රූපේ විකෘතියක් කෙරුවේ. ඇහැක් හැදුවද? එතකොට ඇස අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. ඇසේ හේතු අවබෝධ කළා. නැති කිරීම අවබෝධ කළා. ඒ නැති කිරීම අවබෝධ කරන්න කිව්වේ. ඇස පවතින දුක උඩ. ඇයි? ඇසේ තියෙන જાතියක්. ඇසේ තියෙන දිරීමක්. ඇසේ තියෙන ව්‍යාධියක්. නැද්ද ලෙඩ රෝග ඇසේ? ඇසේ තියෙන මරණයක්. ශනික මරණයකුත් තියෙනවා, සම්මුති මරණයකුත් තියෙනවා. සිතේ ප්‍රවෘත්තිය බහැරට ගිය ගමන් ඇසේ ප්‍රවෘත්ති ඉවරයි. මරණයක්. එතකොට ඇස නිසා අඬනවා. ඇස නිසා දුක් වෙනවා. ශෝක වෙනවා. කනගාටු වෙනවා. වැළපෙනවා. ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනකොට ඒක නිසා තමයි ඇස නැති කරන්න කිව්වේ. ඇස නෙමෙයි අර රූපේ ක්‍රියාවයි නැති කරන්නේ. ඒකට අර සිතුවිලි ප්‍රත්‍ය වුණා නම් ප්‍රත්‍ය අයින් කරනවා. හේතු අයින් කරනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම. උපකාර කළේ සිතුවිල්ලයි. ඒ සිතුවිල්ලට කිව්වේ කර්ම කියලා. චේතනා. කර්මයෙන් මේක සකස් කරේ. ඒතර කර්ම කියන්නේ සිතුවිලි. එහෙනම් සිතුවිලි හෙවත් කර්මයෙන් කරන්න කිව්වේ ඒකයි. කර්මශය කරන්න. කර්මශය කළොත් මේ ඉන්ද්‍රියන් හටගන්නේ නැහැ. ඒ තමයි නිවන. ඉන්ද්‍රියන්ගේ හට නොගැනීම නිවනයි. හටගත්තොත් දුකයි. එක මොහොතකට හරි හටගත්තොත් එතන දුකයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇසක් දන්නා, රූපයක් දන්නා, කනක් දන්නා, ශබ්දයක් දන්නා, නාසයක් දන්නා, ගඳ සුවඳක් දන්නා, දිවක් දන්නා, රසයක් දන්නා, ශරීරයක් දන්නා, පහසක් දන්නා, මනසක් දන්නා, අරමුණුත් දන්නා. සියල්ල දන්නවා කිව්වේ ඒකයි. දන්නවා විතර නෙමෙයි දකින්නවා. ඒතර හේතු දකින්නවා, ප්‍රත්‍ය දකින්නවා, ඒන් සකස් වෙච්ච ධර්මයන් දකින්නවා මනසින්. අපට කිව්වේ දකින්න කියලා. අහන්න විතරක් නෙමෙයි. දැන ගැනීම එකක්, දැක ගැනීම එකක්. කනින් අහලා දැනගන්න ඕනේ. හැබැයි ඒ දැනගත්ත දේ නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමසලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරය නිවැරදිද කියලා අපි නුවණින් දැක ගන්න ඕනේ. ඇහැ දකින්න කිව්වේ ඒකයි. ඇහැ දකින්න. ඇහි හේතු දකින්න. ඒ හේතු නැති කිරීම දකින්න, නැති කිරීමේ මාර්ගය දකින්න. ඒ මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයයි. එහෙනම් සම්මා සම්බුද්ධයි කිව්වේ ඒකයි.
විද්‍යාචරණ සම්පන්නයි. මෙන්න මේවට අපි පහදින්න ඕනේ. එතකොට විද්‍යා කියන්නේ විද්‍යා. අෂ්ට විද්‍යාවක් තියෙනවා. විදර්ශනා ඥාන, මනෝමය ඥාන. විදර්ශනා ඥාන ලෝකයට ඉදිරිපත් කළේ කවුද? අලාරකාලා මුද්දකරාම පුත්ත නෙමෙයි. එයාලා ඉදිරිපත් කරේ සමතයයි. ධ්‍යාන, රූපාවචර ධ්‍යාන හා රූපාවචර ධ්‍යාන ඉදිරිපත් කළේ අලාරකාලා මුද්දකරාම පුත්ත. බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළේ විදර්ශනා, විශේෂ දර්ශනය. ඒතර විශේෂ දර්ශනය වශයෙන් ගන්නකොට සත්‍යයක් පුච්චරේ දකින්න බෑ. ඒ තමයි විශේෂ දර්ශනය. නාම රූප දෙක ක්‍රියාවක් පෙන්වන්නේ කවුද? ආලාරකාලා මුද්දකරාම පුත්තලා නාම රූප දෙකක ක්‍රියාවක් පෙන්වන්නේ නේ. ඊට කලින් කිසිම ශාස්ත්‍රීය වශයෙන් පූර්ණ කස්සප මක්කලි ගෝසාල අජිත කේසකම්බල සංජය බෙරළට්ට පුත්ත පකුද කච්චායන නිගණ්ඨනාත පුත්ත ඔය එක්කෙනෙක්ව නාම රූප දෙයක් ගැන කතා කරලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි මෙච්චරයි ලෝකේ තියෙන්නේ. මොකක්ද? සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි නාම රූප දෙකයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. වෙන කිසි දෙයක් නැහැ, නාම රූප දෙකයි තියෙන්නේ. ඇත්ත නෙමෙයිද? ඒක පරම සත්‍ය, නාම රූප දෙකක් තියෙන්නේ. සිත හා සිතුවිලි තියෙනවා. අනිත් ඔක්කොම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. ඒ තමයි විදර්ශනා ඥාන. ඒතර කාට දෙක තිබ්බේ? බුදුරජාණන් වහන්සේට. විදර්ශනා ඥාන. මනෝමය ඥාන. හැබැයි ඒවා ලෝකේ කලින් තිබ්බා. ඒවා ලෝකේ කලින් තිබ්බා. එක්කෙනෙක් 1000ක් කළා පෙන්නන්න, 1000ක් එක්කෙනෙක් කළා පෙන්නන්න. මනෝමයදී කන්දක් පර්වතයක් විදගෙන යන්න. ඒවා ලෝකේ බදක් තියෙනවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළා. හැබැයි විදර්ශනා ඥාන ඒක බුද්ධ ඥානයක්. ତර ඉද්ධි විද ඥාන, පරිචිත්ත විඥාන ඥාන, තර දිව්‍ය චක්කු ඥාන, දිව්‍ය සෝත ඥාන, පූර්ව නිවාසානුස්මෘති ඥාන, චුති උප්පත්ති ඥාන, ආශ්‍රක්‍ය සර ඥාන. දැන් මේ කාටද තිබුණේ? එහෙනම් ඒ පුච්චර ශ්‍රේෂ්ඨද ලෝකේ? තවත් කෙනෙකුට සම කරන්න පුළුවන්. ආයක තමයි අසම සම කියන්නේ. තොරස් හැබැයි සමයි. තවත් බුදුවරයෙකුට. අනිත් සියලු දෙනාටම අසමයි. අසම සම. තවත් බුදුවරයෙකුට සමයි. එහෙනම් විදර්ශනා ඥාන. එහෙනම් අෂ්ට විද්‍යාවන්. ඒතර පසලස් චරණ ධර්මයන්. චරණ කියන්නේ ගමන් කරනවා. ඒ ගමන් කිරීම ඒතර ප්‍රාතිමොක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිත සීලය. දැන් මේවා තියෙන්නේ නිවනට. නිවනට පාර. නිවනට කියන්නේ නිවීම. සියලු දුක් වලින් නිදහස් වීම. ඒකට මඟ, ඒකට පාර. කවුද පෙන්වන්නේ? මේ ලෝකේ වෙන කිසි කෙනෙකුට පෙන්වන්න බැරි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි මේ ටික පෙන්වුවේ. නිවනින් නිවෙන හැටි. එහෙනම් මෙන්න මේ කරුණෝ තුනයි අපි පහදින්නේ බුදුරජාණන් වහන්සේ කෙරේ. ඒතර ශ්‍රේෂ්ඨ පුච්චරේ. අනේකට කියන සද්ධා කියලා. හැබැයි ඒ සද්ධාව චල වෙන්න බෑ. ඒ සද්ධාව අචල වෙන්න ඕනේ. අචල කියන්නේ නොසෙල්ලෙන. හැබැයි නොසෙල්ලෙන සද්ධාව ඇති වෙන්න නම් ධර්මය දකින්න ඕනේ. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. සෝමං පස්සති සෝ ධම්මං පස්සති. මාව දකින්න ඕන ධර්මය දකින්න. ඒතර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මය තමයි හේතුඵල. මානෙනි සියල්ල හේතුන්ගෙන් හටගන්නේ. එතකොට ඒකත් අපි එයා කියනවට නෙමෙයි පිළිගන්නේ. අපි ඒක නුවණින් විමසනවා. අපි නුවණින් දැකලායි පිළිගන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ කිව්වේ. මගේ ධර්ම දකින්න. අහන්න විතරක් නෙමෙයි. අහන්න. සුතා. අහන්න. අහලා දකින්න. දකින්නේ නුවණින්. ඇස් දෙකෙන් දර්ශනයක් නෙමෙයි මේක. ලෝකේ දර්ශන දෙකයිනේ තියෙන්නේ. ලෝකේ තියෙන දර්ශන දෙකයි. ඇහෙන් දකින්න එකක්. අනිත් එක මනසින් දකින්න. තවත් තියෙනවා දර්ශනය. නෑ. ඒතර බෞද්ධ දර්ශනය කියන්නේ බුදුදහම කියන්නේ මනසින් දකින්න එක. මනසින් දකින්නේ සත්‍යයි. ඇහෙන් දකින්නේ අසත්‍යයි. ඇසට ගෝචර වෙන්නේ සම්මුතිය. මනසට ගෝචර වෙන්නේ පරමාර්ථය. නිවැරදි අර්ථය මනසට ගෝචර වෙන්නේ.
වැරදි අර්ථය තමයි ඇසට ගෝචර වෙන්නේ. එයි. දැන් වැරදි අර්ථය තමයි කෙනෙක් දැක්කහම අපි වෙන් කරනවා. මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ ළමයෙක්, මේ ලදරුවෙක්, මේ වයෝවෘද්ධ කෙනෙක්. වෙන් කරනවද නැද්ද? ඇහෙන්නේ වෙන් කරන්නේ. මනසින් වෙන් කරන්න බෑ. මනසින් වෙන් කරන්න බෑ. ඇයි? ඒ ඔක්කොම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. නැද්ද? එතකොට දැන් මනසින් වෙන් කරන්න පුළුවන්? ඇහෙන් වෙන් කළේ කොහොමද? පුච්චලේ. කෙනෙක් වෙන් කළා. මෙයා ස්ත්‍රියක්, මෙයා පුරුෂයෙක්, මෙයා වයෝවෘද්ධ කෙනෙක්, මෙයා තරුණයෙක්, මෙයා ලදරුවෙක්. ඒ ඔක්කොම සතර මහා ධාතුන්ගේ ක්‍රියාවන් නෙමෙයිද? ඒක දකින්නේ කොහෙන්ද? මනසින්. එතකොට දර්ශනේ නිවැරදි වෙන්නේ ඇස තුලින්ද මනසින්ද? මනසින් දර්ශනේ නිවැරදි වෙන්නේ. ඒකයි බෞද්ධ දර්ශනේ. බුද්ධියෙන් දකින්නවා කියන්නේ ඒකයි. ඒතර බුද්ධියෙන් දකින්නේ පුජ්‍යලයෙන් නෙමෙයි නාම රූප දෙකක්. ඇයි? තියන්නේ නාම රූප දෙකක්. මොනවාද? වේදනාව කියන්නේ නාම ධර්මයක්. විඳීම, විඳීමේ සිත, දැකීමේ සිත නාම ධර්මයක්. දැකීමේ සිත හැදුවේ රූප ධර්ම දෙකක්. රූප ධර්ම දෙක තමයි අසයි බාහිර රූපයයි. හැදුවා සිතක්. ඔක සම්මුතියෙන් දාගන්න මම බලනවා කියලා. ඒකද හරි? එහෙම නැත්නම් අසයි රූපයයි. කියන්නේ සතර මහා ධාතු කොටස් දෙකක් එකතු වෙලා සිතක් හැදුවද? ඒක පේන්නේ ඇසටද මනසටද? ඇසට පේන්නේ බලන එක. ඇසෙන් බලනවනේ. ඒකද හරි? ඇස කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්, රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ ධර්මතා දෙකක් එකට ගැටෙනවා. බාහිර රූපයක් ඇසේ ගැටෙන්න ඕනේ. සිතක් හදන්න. ඒතර හැදුවා සිතක්. ඒ සිත තමයි නාම. දැන් ඒතර නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරපු එක හරිද? හරි. ඒක දැක්කේ කොහෙන්ද? මනසින්. ඇහැට පේන්නේ? ඇහැට පේන්නේ ඒ තමයි විඥානයේ මායාව කිව්වේ. මායාවට අහු වෙනවා අපි. ඇසක් නැති දෙයක් දාගෙන, රූපේ නැති දෙයක් දාගෙන බලනවා කියලා හදාගත්ත වචනයක්. බලන කෙනෙක් ඉන්නවද මේකේ? නැහැ. බලන කෙනෙක් මේකේ නෑ. හේතු ඵල. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන මහණෙනි දකින්න. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. නිස්සත්ත්ව සත්‍යෙක් නෑ. පුච්චරෙක් නෑ. එතකොට දැන් කොයි දර්ශනයද නිවැරදි? එහෙන් දැකලා පුජ්‍යලේක් සත්‍යයක් කියන දර්ශනයද නිවැරදි? මනසින් දැකලා නාම රූප දෙකක ක්‍රියාවක් කියන දර්ශනයද නිවැරදි? ඒ තමයි නිවැරදි. එහෙනම් අපි මුලාවක නේද ඉන්නේ? රැවටීමක නේද ඉන්නේ? මෝහයක නේද ඉන්නේ? අවිද්‍යාවක ඉන්නේ. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, අනවබෝධය. දැන් නිවැරදි දර්ශනය තුළ විද්‍යාව. නිවැරදිව දැක්කා. පැහැදිලිද කියන එක. ඒකට තමයි සද්ධා කියන්නේ. ඒතොර ඒ සද්ධාව අචලයි. එයි දැකලා තීරණය කරන්නේ. දැකලායි තීරණය කරන්නේ. හේතුන්ගෙන්මයි හටගන්නේ. කන ශබ්ද නිසා සිතක්. මේක ලෝකේ කාටද මේ නෑ මේකේ ඉන්න අහන කෙනෙක්. කෙනා පෙන්වන්න කියන්නකො. එහෙම කියනවා නම් යම්කිසි කෙනෙක් ඒ අහන කෙනා පෙන්වන්න කියන්නේ. නෑ. කන කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. බාහිර ශබ්ද කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ක්‍රියා දෙකක් එකට ගැටෙන්නේ. ඒකට කියව සෝත සම්පස්සේ කියලා. ඒ දෙක නිසා හැදුවා සිතක්. ඒක රහගත්ත කෙනෙක් ඉන්නවද? ඇහුණු කෙනෙක් ඉන්නවද? ද හේතුඵලද? ආවක තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒක පේන්නේ මනසට. කනට ඇහෙන්නේ ශබ්ද. එතකොට අහගත්ත කෙනෙක් ඉන්නවා. නිවැරදිව දකින්න කිව්වා. නිවැරදිව දකින්නවා නම් හේතු ඵල. නාම රූප දෙකයි. සෝත විඥානේ,
ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත නාම. කනයි ශබ්දේ රූප. නාම රූප දෙකක්ද තියෙන්නේ. ඉතින් ඒක පේන්නේ කොහෙටද? ඒක ඇහැට පේන්නේ. ඒක පේන්නේ මනසට. ତර මනසින් දකින දේ නේද නිවැරදි? එහෙන් ତර කනෙන් අහන දේ වැරදි. එතන අහන කෙනෙක් දාගත්තා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයා මුලා වෙච්ච කෙනෙක්. එයා මෝහය තුල ඉන්න කෙනෙක්. ඒ සිත විපරීතයි. පැහැදිලිද කියන එක? දැන් සත්‍ය නෙමෙයිද කතා කරන්නේ? පරම සත්‍ය නෙමෙයිද කතා කරන්නේ? නාසය ගන්ධය නිසා සිතක් හැදෙනවා. කාටද ගඳ සුවඳ දැනෙන්නේ? එමන පුජ්‍යලයක් ඉන්න ඕනේ මේක ඇතුලේ. නේ. නාස්‍ය බාහිර ගන්ධය සතර මහා ධාතු කොටස් දෙකයි. හැදුව සිතක්. නැද්ද? සිත නාම නාසය ගන්ධේ රූප. දැන් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? හැබැයි ඕක මට ගඳයි මට සුවඳයි කියලා තමයි ගන්නෙ. හරිද එතකොට? එතකොට පුජ්‍යලේ කාරූඪ කරලා නේද ඒක ඇතුළට? නැති කෙනෙක් කාරූඪ කරලා නේද? ඒ තුලනේ කෙලස් ටික හදාගන්නේ. නැති පුජ්‍යලේ කෝක ඇතුළට දාගෙන කෙලස් හදාගන්නවා. හදාගෙන කියලා දුකයි කියලා. දුකයි. ඉතින් ඇත්ත නේද? සිත කෙලසෙන්න දුකයිනේ. දැන් බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණය කළ දුකෙන් මිදුණද? ඔව්. ඉස්ලාම කරේ ක්ලේශ ප්‍රහාණය. කෙලස් අවසන් කළේ. ඒතර දුකින් මිදුණද? අපි කෙලසෙන් ඉඩ දීලා විනාශ වෙන්න ඉඩ දීලා දූෂ්‍ය වෙන්න ඉඩ දීලා කිලිටි වෙන්න ඉඩ දීලා අපි කියන දුකයි කියලා. ඉතින් ඇත්තනේ. දුකයි තමයි ඉතින්. සිත කෙලසෙන තාක්කල් අපිරිසිදු වෙන තාක්කල් රාගය එනකොට දුකයිද? දුකයි. ඒක සංසිඳවන්න බැරි වෙච්ච තැන දුකයිනේ. දේශය එනවා දේශය සංසිඳව ගන්න බැරි වෙච්ච තැන දුකයිනේ. ඉතින් ඒක අයින් කරලා බලන්නකො. දුක නැහැනේ. පැහැදිලිද? මානේ නැතන දුකයි. ඒක පෙන්වන්න බැරි වෙච්ච තැන දුකයි. ඒක අයින් කරන්නකො. මානේ පෙන්වන පුජ්‍යලෙක් ඉන්නවද? කෙනෙක් ඉන්නවද මානේ පෙන්වන්න? පුජ්‍යලෙක් ඉන්නවනේ ඒත් කවන්නේ. කාටද මානේ පෙන්වන්නේ? අධ්‍යාත්මික නාම රූප දෙකෙන් බාහිර නාම රූප දෙකට මානේ පෙන්වනවද? එතන තියෙන්නේ නාම රූප දෙකක්. මේ තියෙන්නේ නාම රූප දෙකක්. ඒතර කාටද මානෙ පෙන්වන්නේ? පුජ්‍යලෙක් නෑ. ඒකනේ මෝහය කිව්වේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් සද්ධාව කියන්නේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන තමයි පහදින්නේ. පැහැදුනා. ඒතර සද්ධා අනිත් එක සීලය. ඒතර මහා නාමයට කියනවා. දැන් මේවා නිවැරදිව පුරුදු කළාම පුහුණු කළාම තමන්ට ඕන තැනක නගරයක් මැද්දේ ගමක් මැද්දේ අර නොසන්සුන් වූ අලි ඇත්තු අස්සයෝ හරක් එතකොට මිනිස්සු ඕන තැනක ඉන්න බෑයිද? ඇයි? තමන්ගේ සිත සංසුන්. එයාලා නොසන්සුන් වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ධර්ම පිළිබඳව තියෙන අනවබෝධය නිසා එයාලගේ මනස නොසන්සුන් වෙලා එයාලා විකාර කරනවා. අපි ධර්මය අවබෝධ කරලා අපේ මනස සංසුන් වෙච්ච නිසා අපේ ජනපදයක් මැද්දේ ඉන්න පුළුවන්. මහානාමට කියනවා. එතකොට එයා ඇහුවනේ දැන් මේ අවස්ථාවේදී මරණය සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේව හොඳට පුරුදු කරලා තියෙනවා නම් පුහුණු කරලා තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පුහුණු කරලා නැත්තම් පුරුදු කරලා නැත්තම් අර නොසන්සුන් දේවල් බලපුවාම අහපුවාම තමන්ගේ මනසත් සිතත් නොසන්සුන් වෙනවද නැද්ද? නොසන්සුන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වෙලාවට මරණය සිද්ධ වුණා. එක්ක නිරේක තිරසන් ලෝකේ. ගති දෙක එකයි. ඒ සිත විපරීතයිනේ. සිත විකල් වෙලානේ තියෙන්නේ. මරණය සිද්ධ වෙන්න වෙලාවක් නැහැනේ. වෙලාවක් අදාගත්තද? අර ගුරුනාථට කියලා. හදලා දෙන්න කියන්නකෝ හදාන කෙනෙක්. හදන්න බෑ කාටවත්. ඒකට වෙලාවක් නැහැ, දිනයක් නැහැ, ස්ථානයක් නැහැ, ආකාරයක් නැහැ. හැබැයි මරණය අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එහෙනම් මේ ධර්මය හදලා තිබ්බොත්, සිත හදලා තිබ්බොත් ජනපදයන් මැද්දේ හිටිය ප්‍රශ්නයක් නැහැ. මේ සංසුන්. ඒගාලා නොසන්සුන්. ඒක අපිට අදාළ නැහැ. එයි. එයාලා නොසන්සුන් වෙලා එයාලා යන දිහා කියලා. ඒ සිතුවිලි අනුව එයාලගේ ඉදිරි රූප කලාප සකස් වෙයි.
අපේ සිතුවිලි අනුව තමයි ඊගා භවයේ අපේ රූප කලාප සකස් වෙන්නේ. ඒ කියන්නේ නාමයේ රූපයට ප්‍රත්‍යයයි. එතකොට එහෙනම් සිත හදන්න ඕනේ. ඒතර ප්‍රශ්නයක් නැහැ නේද? ඕනේ දිහා කිට්ටියට. කිසි ප්‍රශ්නයක් නැහැ. රාගයක් නැත්තම්, ද්වේෂයක් නැත්තම්, මෝහයක් නැත්තම්, මානයක් නැත්තම්, ඊර්ෂ්‍යාවක් නැත්තම්, ගුණමකුකමක් නැත්තම්, කපටිකමක් නැත්තම්, බොරුවක් නැත්තම්, වංචාවක් නැත්තම්. ඒතර මේ ධර්මයන් නැත්තම් මරණය කොයි වෙලේ සිද්ධ වුණා මොකද වෙන්නේ? ගැටලුවක් නැහැ නේ. ඒවා තිබුණොත් මරණයට ගැටලුවක් නේ. ඇයි? ඒන් එකක් තමයි අරමුණු කරන්න වෙන්නේ. ඒන් එකක් එක්ක අරමුණු කරලා ඊගා භවයට යනකොට එක්කෝ පාද නැහැ. පාද නැතිය දන්නවනේ. බඩ ගාගෙන. එහෙම නැත්නම් සිව්පා. එහෙම නැත්නම් බොහෝපා. දැන් ඉන්නවද එහෙම නැද්ද? ඉන්නවා. ඇයි ඒගොල්ලෝ එහෙම වෙලා තියෙන්නේ? සිත පිරිසිදු කරගෙන ගිහිල්ලාද අපිරිසිදු කරගෙන ගිහිල්ලා? අපිරිසිදු කරගෙන ගිහිල්ලා. ඒකනේ ණයට මුගටිය දැක්ක ගමන් මොකද වෙන්නේ? ණයට පොළඟ දැක්ක ගමන් මොකද වෙන්නේ? කරුණාවෙන්ද ලං වෙන්නේ? අනුකම්පාවෙන්ද ලං වෙන්නේ? එයි එයාලා අතීත භවවල පුරුදු කළේ ද්වේෂය, ක්‍රෝධය, වෛරය. දැන් එතනට ගිහිල්ලා තියෙනවා. අදාළ එක්කෙනා හම්බ වෙනවා. මොකද කරන්නේ? මස් කියන්නේ රණ්ඩු වෙනකොටත් කියන්නේ අපටත් පුළුවන් නම් කරලා බලහල්ලකෝ පිටත් අපටත් පුළුවන්. දැන් කියනවනේ රණ්ඩු සරුවල් වෙනකොට එහෙමනේ. ඔව්. දැන් ඒගොල්ලෝ තමයි. ඔව්. අපට කෙරුවොත් අපිත් එහෙම තමයි නේ. ඔව්. එතකොට සිත කිලිටිද අපිරිසිදුද? ඔව්. එහෙනම් සීලය. එතකොට සීලය කියන්නේ පංචශීලය ඇති හොඳටම. පංචශීලය හොඳටම ප්‍රමාණවත්. පංචශීලය සෝවන් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. සකෘදාගාමී වෙන්නත් පුළුවන්. අනාගාමී වෙන්නත් පුළුවන්. හැබැයි එතනින් එහාට කාමරාගයේ පටිගයයි අවසන් වුණාට පස්සේ නම් ඉතින් නිරන්තරයෙන්ම සිල්වත්ම තමයි. තේරෙනවද? එතකම් පංචශීල ප්‍රමාණවත් වෙනවා. එයි චුල්ලසෝතාපන්න පුච්චරයාගේ තියෙන නිවැරදි ලක්ෂණයක් තමයි පන්සිල් මොන හේතුව නිසාවක් කඩන්නේ. මොන හේතුවක් නිසාවත් පන්සිල් කඩන්නේ. තමයි සෝවන් පුච්චරේ කඳුර ගන්න තියෙන ලක්ෂණය. කලක්ෂණය. කඩන්නේ මොන හේතුවක් නිසාම. එන ඒ ඇති හොඳටම සීලය. ඒතර සද්දා සීල. ශ්‍රුත කිව්වේ මොකක්ද? අහන්න. දැන් මෙච්චර වෙලා ඇහුවේ සත්‍ය දේවල්ද අසත්‍ය දේවල්ද? මෙච්චර වෙලා ඇහුවේ දැන් පැයකට තව පොඩි වෙලාවක් තියෙන්නේ. මෙච්චර වෙලා ඇහුවේ සත්‍ය දේවල්ද අසත්‍ය දේවල්? බුදුරජාණන් වහන්සේගේ දහම කියන්නේ මේ වර්තමානයේ මේ දැන් මේ මොහොතේ මේ විශ්වය තුල සිදුවෙන නිවැරදි ක්‍රියාව. ඒ තමයි අනිත්‍ය. අනිත්‍යයට ගියේ ඊයේද හෙටද එහෙම නැත්නම් මේ දැන් මේ මොහොතේද අනිත්‍යයට යන්නේ. දුක තියන්නේ ඊයේද එනතන් දුක පවතින්නේ හෙටද මේ දැන් මේ මොහොතේද දුක පවතින්නේ. ජරාවටපත් වෙන්නේ මේ මොහොතේ නෙමෙයිද? දිරීම තියෙන්නේ මේ මොහොතේ නෙමෙයි. ඒතර මේ ශාරීරික අභ්‍යන්තරයේ මේ වෙනකොට රෝගාබාධ ක්‍රියාත්මක වෙමින් නැහැ කියලා කාටද කියන්න පුළුවන්? මේ මතුවෙන්නේ යම් වෙලාවක් යයි කාලයක් යයි පෙන්නයි කාලය. තේරෙනවද? එහෙනම් දැන් මේ මොහොතේ නේද දුක තියෙන්නේ? තර ව්‍යාධි මරණ ඉපදී බිඳි යනවා. ශනික මරණයක් මේ සෑම මොහොතකම තියෙනවා. ශෝක කනගාටු. ඒතර ශෝකේ ඉන්නේ වර්තමානයේ ඉන්නේ. දැන් මේ මොහොතේ නැති වුණාට ඒ එන අවස්ථාව වර්තමානයයි. ශෝකේ එන අවස්ථාව. කනගාටු හඬන අවස්ථාව ඒ වෙලාවට එදාට වර්තමානයේ නෙමෙයිද? එහෙනම් වර්තමානයේ තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. මේ මොහොතේ එහෙනම් දැන් පැහැදිලිද? තර සද්ධා සීල ශ්‍රුත එහෙනම් ආන්න. කොච්චර ඇහුවත් කියන්නේ. තථාගත ධම. අර මහා නාමයට කියනවා. එහෙනම් බහුල ලෙස කරන්න. බොහෝ ලෙස කරන්න. එතකොට මරණයට ගැටලුවක් නැහැ. බහුල ලෙස කරලා තියෙනවා බොහෝ ලෙස කරලා තියෙනවා ඒන් අරමුණක් තමයි ගන්නෙ.
ඒන් අරමුණක් ගන්න. පුරුදු කළා තියෙන සිතයි ගන්න. ඒතර පුරුදු කළා තියෙන සිත රාගයට නෙමෙයි විරාගයට. පුරුදු කළේ සිත ද්වේෂයට නෙමෙයි මෛත්‍රියට. පුරුදු කළේ සිත මෝහයට නෙමෙයි ප්‍රඥාවට. දැන් එතකොට ඒක බහුල ලෙස කරා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානාම බය වෙන්න එපා පරිලව ගතිය කොහෙද යන්නේ කියලා. ගැටලුවක්? ඇයි අර මහානාම කිව්වනේ මේ පරිලව ගතිය මොනව වෙයිද දන්නේ මේ නොසන්සුන් දේවල් දකින්නවා පේනවා මෙච්චර මේ ස්වාමින් වහන්සේලාත් එක්ක කතා කර කර ඉඳලා එළියට බැස්සාම දකින්න තියෙන්නේ මහ පුදුම දේවල්. ඒ තුල සිත නොසන්සුන් වෙනවා. ඒ අනුව ඒ වෙලාවට මරණය සිද්ධ වුණ මොනව වෙයිද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ටික පුරුදු කරලා තියන්නේ. එතකොට ගැටලුවක් නැහැ නේද? එතකොට ගැටලුවක් වෙන්නේ. එහෙනම් අහන්න ධර්මය. තථාගත දහම. සුත ත්‍යාග. ත්‍යාග කියන්නේ ලැබෙන දේවලින් ස්වල්පයක් හරි දෙන්න. එයි. පෙර සංසාරේ දීලා ලබනවා. පෙර සංසාරේ නොදී දුක් විඳිනවා. දන් දීලා ලබනවා. නොදී දුක් විඳිනවා. ලෝකයේ දිහා බලපහම තේරුම් ගන්න අපහසුද? ඇයි අර පදික වේදිකාවේ මිනිස්සු ඉන්නේ? ඇයි අර කටුමැටි ගෙවල් වල මිනිස්සු ඉන්නේ? තහඩු වලින් වට කරගෙන මිනිස්සු ඉන්නේ? සුවිසල් මන්දිරවල මිනිස්සු ඉන්නේ. නොදී දුක් විඳිනවා දීලා සැප විඳිනවා. තේරෙනවද? ඒකයි ත්‍යාග කියලා කියන්නේ. පරිත්‍යාග කරන්න. අපි කැමති සුඛාපටිපදා. සුවසේ නිවන් දකින්න. සීවලි මහරහතන් වහන්සේ උතුම් වූ සද්ධාවෙන් යමක් දුන්නා. බුදුරජාණන් වහන්සේත් අහනවා ආනන්ද අද දුෂ්කර ගමනක් යන්න තියෙන්නේ. සීවලිත් එයිද මේකට? එනවද? ඇයි එහෙම අහන්නේ? දානේ වර්ධින්නේ. ලෝසක හාමුදුරන්ට පිණ්ඩපාත යනවා පොලිමේ ලෝසක හාමුදුරුවෝත් යනවා මිනිස්සු ඇවිල්ලා පාත්‍රය බලපුවාම ඒක තමයි කර්මයෙන් දැස් අන්ධ කරනවා කියන්නේ. කර්මයෙන් දැස් අන්ධ කරනවා. පාත්‍රය පෙන්නන්නේ බත් හැන්දක්වත් බෙදන්න බෑ පිරිලා. හැබැයි බත් ඇටයක්වත් නැහැ පාත්‍රේ. ඒ තමයි කර්මය. දන්නව නේද? අහලා තියෙනවා. එතකොට දීලා ලබනවා නොදී. ඒ නිසා තමයි ත්‍යාගය කිව්වේ. අනිත් එක ප්‍රඥාව පුරුදු කරන්න. ප්‍රඥාව කිය අවබෝධය ධර්ම අවබෝධය චතුරාර්ය සත්‍ය. දුකක් තියෙනවමනේ. හේතුව මොකක්ද? චන්දරාගය. තෘෂ්ණාව. අයින් කරන්න. ඒ නිවනයි. ඒට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි චතුරාර්ය සත්‍ය. මේ භවයේ පුළුවන්. අපි කියනවා පුළුවන් කියලා. බැහැ කියලා කියනවා නම් ඒක එයාගේ මානසික මට්ටමේ තියෙන දුර්වලතාවයක්. තේරෙනවද? උත්සාහවන්තයට පුළුවන්. කම්මැලියන් නම් බෑ. තේරෙනවද? ඒක නිසා උත්සාහවන්ත වෙන්න පුළුවන්. මොකද වටිනා තැනකට ඇවිල්ලා ඉන්නේ වටිනා අවස්ථාවක් තියෙන්නේ. මේ මනුස්සාත්ම භාවයෙන් මෙතනින් ඉවර වුණාට පස්සේ කොහේ යයිද කියලා කාටද කියන්න පුළුවන්? අර සිතුවිලි තමයි තීරණය කරන්නේ. ඒක තමයි අර සිතුවිලි ටික හදන්න කිව්වේ බුදුරජාණන් වහන්සේ මහානාමට. අවශ්‍ය කරන ආකාරයට හදන්න කිව්වා සිතුවිලි. එතකොට යාට ඔය පාරේ යන කිසිම දෙයක් ගැන යාට ගැටලුවක්. ඒ පෙරාට පරලව ගියාට ගැටලුවක් නැහැ. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වයේ මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අංක 106 වෛද්‍යපාර දෙහිවැල පදිංචි සුනිලා නානායක්කර මහත්මියගේ දූ දරුවන් විසින් අරමුණ දීර්ඝ කාලයක් ගුරු වෘත්තයේ සේවය කළ සුනිලා නානායක්කර මහත්මියටත් එතුමියගේ මිතුරියන් වූ විශ්‍රාමික ගුරු මහත්මියන් වන මංගලිකා ගුණතිලක චන්ද්‍රා ජයවර්ධන චන්ද්‍රා පියසේන රෝහිණී ජයසූරිය මාලනී චන්ද්‍රසේන ඉන්ද්‍රා පද්මසේන රෝහිණී ජයතිලක රූපා විජේසිංහ ලතිකා නදුරණ කමලා රණවීර සහ චන්ද්‍රා රත්නායක යන මහත්මයන්ට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවායි ප්‍රාර්ථනා කරන අතර මේ උතුම් ධර්ම දේශනාව නිවනින් සැනසෙන්නට හේතු පාරමිතාවක් වේවා. ගෞරවනීය ධර්ම දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායු සම්පත් සැලසේවා. ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන්, ඒ බලාපොරොත්තු, ඒ අපේක්ෂාවන් ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තමන් නමින් පරලෝසපත් ඥාතින් සිහිපත් කරගන්න. ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. ද්වේෂක්ඛයෝ නිබ්බානං